समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मसवන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදුනාදයක් පවත්වන්න. ඔබ සෑම සියලු දෙනා අද දවසේ උතුම් ධර්ම දානමය පින්කමකටයි මේ සහ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ බුද්ධ ශාසනයක් පවතින යුගයක තථාගතයන් වහන්සේගේ ධර්මය තාවම ජීවමානව පවතින යුගයක ඇත්තටම අපි මේ ආගමික දර්ශනයෙන් නියම ඵල ප්‍රයෝජනය නෙලා ගන්නවාද කියලා චුට්ටක් අද දවසේදී අපිට මේ ලැබිලා තියෙන කාලවකවානුවේදී මම චුට්ටක් කතා කරන්න කැමතියි. දැන් මේ බුද්ධ ශාසනය කියුවාම අපි දැන් හැමෝම මේ බුද්ධ ශාසනය ඇතුලේ බුද්ධ ධර්මය බුද්ධ දර්ශනය පිළිබඳව ගවේෂණය කරන්නට අධ්‍යයනය කරන්නට කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ සෑම සියලු දෙනාට යම්කිසි ප්‍රවේශයක් කල්ප ගන්නට ප්‍රවේශයක් සකස් කර ගන්නටයි අද දවසේ අපිට මේ ලැබිලා තියෙන කාල වේලාව අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම මේ ලෝකේ මිනිස්සු විදිහට ඉපදිලා ඉන්නවා. මෙතන කවුරුත් ද්විහේතුක ප්‍රතිසන්දියක් යුක්තව ඉපදිච්ච පිරිසක් නෙමෙයි ඉන්නේ. ත්‍රි හේතුක උත්කෘෂ්ඨව කුසල විපාකයක් සහිතව මිනිස්සෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් අය තමයි මේ සෑම සියලු දෙනාම. මේ හැම දෙනෙක්ම මනුස්ස උප්පත්තියක් සාක්ෂාත් කරගෙන කුසල උප්පත්තියක් සාක්ෂාත් කරගෙන සුගතිගාමී උප්පත්තියක් සාක්ෂාත් කරගෙන මේ පැවැත්ම ඇතුලේ තම තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට ඒ වගේම ජීවිතයේ තමන් බලාපොරොත්තු වෙන විවිධ දේවල් තමා කරා ළඟා කරගන්නටත් කටයුතු කරමින් ඉන්න ජීවන ප්‍රතිපදාවක නියැලලා ඉන්නවා. දැන් මේ ජීවන ප්‍රතිපදාව ඇතුලේ අපි හැමෝම ඒකාකාරී වැඩපිළිවෙලක නිරත වෙලා එක එක්කෙනා එක එක ක්‍රමයන් ඔස්සේ තමන්ගේ ජීවිතයේ යම් අරමුණු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඌමනාවෙන් කැමැත්තෙන් මේ පැවැත්ම තුළ ජීවත් වෙනවා. මේ කාලයේම අද අපිට මේ වකවානුවේ මේ පරිසරය ඇතුළේම බුද්ධ ධර්මයත් බුද්ධ දර්ශනයත් ශ්‍රවණය කරන්නට අහන්නට විමසන්නට ඒ දර්ශනීය ජීවිතයට එකතු කරගන්නට අවස්ථාවක් සැලසීලා තියෙනවා. හැබැයි අපි ඇත්තට මේ දර්ශනයෙන් ප්‍රයෝජනය ගන්නවාද කියලා චුට්ටක් පින්වතුනි අපි බලන්නට ඕනේ. දැන් කෙනෙක්ට බුද්ධ ශාසනය කියපු ගමන් බොහෝ දෙනෙක්ට ඉක්මනට මතක් වෙන දේවල් තමයි ඔබටත් එහෙම වෙන්නේ නැති පන්සලේ හාමුදුරුවෝ චෛත්‍ය බෝධිය නැත්තම් පන්සලක් සිවුරක් මේ කියන සංකේත ටික තමයි අද බොහෝමයක් දෙනෙක්ට බුද්ධ ශාසනය කියවපු ගමන් ඉක්මනටම මතක් වෙන්නේ. ඒක වැරදි නෑ පින්වතුනි. කිසිම වැරද්දක් නෑ. හැබැයි හැම කෙනෙක්ම වගේ චුට්ටක් එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ ඇත්තටම මේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? මේ බුද්ධ ශාසනයෙන් මේ ලෝකේ ඉන්න සත්වයන්ට ලබා ගන්න තියෙන දේ මොකද්ද? මොකද්ද ඒකෙන් ලැබෙන දේ? මෙන්න මේක පිළිබඳව පින්වතුනි චුට්ටක් ගවේෂණය කරන්න ඕනේ.
දැන් ධම්මපද පාළියේ විග්‍රහ කරලා තියෙනවා මේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා වචන පද හතරකින්. සබ්බ පාපසා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරයෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියලා. දැන් මේක අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. අපිට මේ දේශනාව මේ කියන වචන පද හතර මේ පද හතර පදපේලි හතර පොඩි කාලේ දහම් පාසලේ මොන්ටිසෝරි ඉස්කෝලේ මේ හැම තැනම අපිට මේක ඇහිලා තියෙනවා. හැබැයි චුට්ටක් කල්පනා කරන්න ඕනේ අපි කොච්චර මේ දේශනාව අපේ ජීවිතයට එකතු කරගෙන තියෙනවද? අපි කොච්චර මේ කියන දේශනාවට එකඟව කටයුතු කරනවාද කියලා. දැන් මේ ශාසනය විග්‍රහ කරගෙන යනකොට මේ බුද්ධ ශාසනය ගැන විග්‍රහ කරයි යනකොට තව පිරිසක් මේක දෙකට කඩනවා, තව පිරිසක් මේක විග්‍රහ කරලා කියනවා කරුණා ශාසනය සහ ප්‍රඥා ශාසනය කියලා. තවත් ආකාරයකට විග්‍රහ කරනවා. තවත් පිරිසක් මේක පූජා විදිහට විග්‍රහ කරනවා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා කියලා. මෙන්න මේ වගේ নানা ප්‍රකාර විවිධාංගීකරණයෙන් යුක්ත අර්ථකතන බුද්ධ ශාසනයට ලබා දෙනවා. හැබැයි පින්වතුනි මේ බුද්ධ ශාසනයේ ඇත්තටම බුද්ධ ශාසනයේ හරය, මේ බුද්ධ ශාසනයේ ක්‍රියාපටිපාටිය, බුද්ධ ශාසනයෙන් අපිට ලැබෙන දේ මොකක්ද කියලා ගවේෂණය කරන්න යන කෙනෙක් ඉන්නවා නම් අන්නේ එහෙම අයට මම කියනවා ඒ අර්ථකතන ටික ඇතුලේ තියෙන ගැඹුර පොඩ්ඩක් තෝරගන්න සිද්ධ වෙනවා කියලා. ඒ අර්ථකතන ටිකක් ගැඹුරට විශ්ලේෂණය කරලා දකින්න වෙනවා කියලා. දැන් කෙනෙක් මේක විග්‍රහ කළොත් කරුණා ශාසනයේ ප්‍රඥා ශාසනය නැත්නම් ආමිස පූජාවයි ප්‍රතිපත්ති පූජාවයි කිව්වහම ඕකේ අපිට හුරු පුරුදු එක තමයි ආමිස පූජාව. පහනක් පත්තු කරන එක, මල් පූජාවක් කරන එක, හඳුන් කුරු පූජාවක් කරන එක. මෙන්න මේ වගේ විවිධ පුද පූජා චාරිත්‍ර අපේ අතීතයේ ඉඳලා අපේ පැරැන්නෝ ඉඳලා ආපු අපේ පැරැන්නන්ගෙන් ආපුත් සහ ඔබලා අප සෑම සියලු දෙනා දන්න කරන වැඩපිළිවෙලක් තියෙනවා ආමිස පූජාව. කෙනෙක් සමහරලාට තර්ක කරන්න පුළුවන් ඔය ආමිසය විතරක් කරලා හරියන්නේ නැහැ, මේකේ ප්‍රතිපත්තිය කරන්නත් ඕනේ කියලා. හරියට හරි. ඒකට මමත් එකඟයි. හැබැයි පින්වතුනි මේ බුද්ධ ශාසනය කියන අර්ථකථනයට ගියාම මේක ඇතුලේ විග්‍රහයට ගියාම අපිට එක පැත්තකට පක්ෂග්‍රාහී වෙන්න බෑ. හැම තිස්සෙදිම මේ ධර්මය පිළිබඳ විශ්ලේෂණය කරන්න යනකොට අපි මධ්‍යස්ථ තැනක ඉඳලා සාකච්ඡා කරන්න ඕනේ. දැන් මේ පහන් පූජාවේ, මල් පූජාවේ, හඳුන් කූරු පූජාවේ මේ කරන මේ පහනක් පත්තු කරන එක, මලක් පූජා කරන එක, හඳුන් කූරක් පත්තු කරන එකේ අපිට තේරෙන මට්ටමක් තියෙනවා. දැන් කෙනෙක් පුළුවන් මෙන්න මේක දැන් මම මේ විග්‍රහය ඔබලට කරගෙන යන්නේ මේ කාරණාව ඇතුලේ ඔබලා මේක ගවේෂණය කරන්න මං කියන කාරණාවන් එකක්වත් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබලම මේ කියන කාරණාව විමසන්න. කාලාම වැසියෝ වගේ විමසීමෙන් බණහන්. මේ පහන් පූජාව කරනකොට කෙනෙක්ට මේ පහන පත්තු කරන ගමන් හිතෙන්න පුළුවන් මම බුදුන්ට පහනක් පත්තු කරනවා. එහෙම අදහසකින් කෙනෙක් පත්තු කරනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් පත්තු කරන්න පුළුවන් මගේ ජීවිතයේ යම්කිසි කරදරයක්, බාධාවක්, අන්ධකාරයක් තියෙනවා නම් මේ දැල්වෙන්නා වූ පහනසේ ඒ සියලු කරදර බාධා දුර වෙලා ආලෝකමත් වේවා කියලා හිත පිහිටවලා පහනක් පත්තු කරන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම ඇයි මේ පහනක් පත්තු කරන්නේ? ඇයි මේ හඳුන් කූරු පත්තු කරන්නේ? ඇයි මේ මල් පූජා කරන්නේ? ඇයි මේ දැහැත් ආදී මේ තථාගතයන් වහන්සේට පූජා කරන්නේ? මොකද්ද මේකේ අර්ථය? මේක අද බොහෝ දෙනෙක් තෝරගෙන නෑ මේ ශාසනික වත්පිළිවෙත් සහ ශාසනික ප්‍රතිපදාව ඇතුලේ. මේක අපි චුට්ටක් ගැඹුරට සාකච්ඡා කරමු. පින්වතුනි, මේ බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක් කියලා. කාගේ ශාසනයක්ද? ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක්. ප්‍රඥාවන්තයන්ට ආගමක්, කුලයක්, නැත්තම් ජාතියක් එහෙම බෙදීමක් නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු එදා සමාජයේ එදා හිටිවිච්ච ඒ සමාජ වපසරියේ උන්වහන්සේ බුදු වෙන්න කලින් උන්වහන්සේගේ ආගම උන්වහන්සේට ආගමක් තිබ්බේ නැහැ. උන්වහන්සේ බුදු වෙලා උන්වහන්සේ ලෝකෙට ආගමක් නෙමෙයි දේශනා කළේ, දර්ශනයක් කිව්වේ. උන්වහන්සේ Hindu දහමේ අපි අහලා තියෙන විදිහට උපතින් Hindu භක්තිකයෙක්. එතකොට උන්වහන්සේ ලෝකේ තමන් විසින් ස්වයම්බූ ඥාණයෙන් දහමක් අවබෝධ කරගෙන ඒ දර්ශනය ලෝකෙට දේශනා කරනකොට ඒ දේශනාවට මහා පිරිසක් එකතු වුණා. එකපාර ලක්ෂ ගාණක්, දසදහස් ගාණක්, කෝටි ගාණක් එකපාර එකතු වුණේ නැහැ ඒකට. මුලින්ම 5 දෙනයි
මේක ගෝචර කරගත්තේ. එහෙම ටිකෙන් ටික මේ සාසනික ප්‍රතිපදාවට නැත්තම් මේ සාසනික ව්‍යුහයට පිරිස එකතු වුණේ. හැබැයි හොඳට බලන්න ඒ සාසනික ව්‍යුහයට ඇත්තටම එකතු වුණේ එදා හිටපු ප්‍රඥාවන්ත පිරිස්. හැම දෙනාම වගේ එදා සාසනික මේ ව්‍යුහයට ආපු පිරිස. අද මේ තියෙන සම්මුතික රාමුව ඇතුලේ අපි හදාගෙන තියෙන ඥාන අපේ තියෙන ලෙවල් එකට ඒ කියන්නේ අපි තියෙන නිලතල தත්ත්වය ගරුත්වය ඒවට ප්‍රඥාවන්ත කියන එකක් නෙමෙයි එදා තිබ්බේ. අදත් මේක එහෙම තෝරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. මේ ධර්මයේ ඇතුලේ තථාගතයන් වහන්සේ බුදු වෙන්න කලින් හීනයක් දකින්නවා. හීන පහක්. ඒ පහේ එක හීනයක් තියෙනවා. පාට හතරකින් ආපු කුරුල්ලෝ තථාගතයන් වහන්සේගේ පාමුලට ආපුවම එක පාටකට එනවා. මේකේ අදහස තමයි බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ශාස්ත්‍රීය කියන කුල හතරෙන්ම පිරිස් මේ ශාසනය ඇවිල්ලා ධර්මය අවබෝධ කරගත්තා. ධර්ම මාර්ගයට එකතු වුණා. දැන් එතකොට මේ මුල් බුදු සමය පොඩ්ඩක් ගලපලා බැලුවාම ඒ මුල් බුදු සමය පිළිබඳ සාකච්ඡා කළාම පේන එකක් තමයි මුල් බුදු සමයේ මේ ධර්මය මේකත් එක්ක එකතු වෙලා තියෙන්නේ මේ හතර කුලයෙන්ම පිරිස් මේකට එකතු වෙලා තියෙනවා. ඒකට කිසිම නිලයක්, තත්වයක්, නම්බුවක් ඕවගේ කිසිම දෙයක් අදාළ වෙලා තිබ්බේ නැහැ. එහෙනම් මෙතන තියෙනවා වඩා වැදගත් පණිවිඩයක් මේ බුද්ධ ශාසනය. එහෙනම් තථාගතයන් වහන්සේගේ දේශනාව ඇතුලේ එදා මිනිසු වෙනස් වුණා. මිනිසුන්ගේ ජීවිතයට මහා අලුත් ආලෝකයක් ආවා. ඒක හරියට මෙහෙම පල්ලෙහාට ගහගෙන ගියපු ගංගාවක් උඩ අතට හැරෙව්වා වගේ. සමහර අවස්ථාවල තථාගතයන් වහන්සේ කරපු සමහර ප්‍රකාශات එක්ක එදා සමාජෙ දෙදුරුම් කෑවා. ඒ තරමට අර සාම්ප්‍රදායිකව ඒ කාලේ තිබිච්ච සමාජීය අල්ලගෙන හිටපු දැඩි මත තථාගතයන් වහන්සේගේ සමහර වාග් ප්‍රහාරය හමුවේ ඒක විඳ හැරුණා. ත්‍රිපිටක දර්ශනය අධ්‍යයනය කරනකොට අපිට පේනවා බොහොම පැහැදිලිව උන්වහන්සේ මහා විප්ලවීය වෙනසක් එදා කරලා තියෙනවා මේ සමාජය ඇතුලේ. දැන් ඒ විප්ලවීය වෙනස සිද්ධ වුණේ අහම්බෙන් නෙමෙයි. ඒක ඇතුලේ මිනිස්සුන්ගේ අභ්‍යන්තරය වෙනස් වුණා. ඒ කියන්නේ මිනිස්සු කර කර හිටපු වැඩ ටික ඇතෑරියේ නැහැ. මිනිස්සු කර කර හිටපු වැඩ ටික කළා. හැබැයි ඒ වැඩ ටික කරන ගමන් තමන් කවුද කියලා අඳුනගත්තා. තමන්ගේ හිතේ ස්වභාවය මොකක්ද කියලා අඳුනගත්තා. තමන්ගේ හිත වැඩ කරන ක්‍රමය මොකක්ද කියන එක ඒගොල්ලෝ අඳුනගත්තා. ඒ අවබෝධයට පත් වෙන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනය දීපු උත්තරීතර දර්ශනය තමයි තථාගතයන් වහන්සේගේ දර්ශනය, බුද්ධ දර්ශනය. මේක පින්වතුනි දර්ශනයක්. පසු කාලීනව මේකට ආගමික ව්‍යුහයන් එකතු වෙලා ආගමික සම්ප්‍රදායක් හැඩතලයක් ඒ ව්‍යුහය ගොඩ නැගිලා ආවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුබණ පිළිපදින්න නම් මේ තියෙන ඔක්කොම වැඩ ටික පැත්තකට දාලා යන්න ඕනේ කැලේට. ගිහිල්ලා සතියක් හමාරක් නිදහසේ හාමුදුරු කෙනෙක්ගේ යටතේ භාවනා කරනවා තමයි අන්න ඒක තමයි නියම බුදුදහම කියලා කියන කට්ටියකුත් අද මේකේ ඉන්නවා. තව කට්ටියක් කියනවා නෑ නෑ කැලේ යන එකක් නෙමෙයි මේක සමාජයේ ඉඳලා මිනිස්සු අතර ඉඳලා මේක තෝරගන්න තියෙන ධර්මයක්. කොහොම নানা ආකාර අපිට විවිධ මත ඇහෙනවා මේ කාරණාව කතා කරගෙන යනකොට. ඇත්තටම අපි බලන්න ඕනේ ඔය කියන කතා ඔක්කොම ඇතුලේ තමන්ගේ හදවතට එකගව මේ ධර්මය තමන්ගේ ජීවිතයට කොහොමද ඇත්තටම ප්‍රායෝගිකව එකතු කරගන්න ඕනේ කියලා. තවත් කට්ටියක් තර්ක කරනවා ධර්මයේ හැසිරෙන්න නම් පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ කියලා. දැන් පංචශීලය කියන්නේ මොකක්ද කියලා අහුවාම ඒකට කියනවා ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තා දාණයෙන් වෙන්වීම, කාමීච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමේරයෙන් වෙන්වීම කියන එක. ඒක හරි. විග්‍රහ කරලා තිනවා පංචශීල සූත්‍රයේ. හැබැයි සීලමය ඥාන ඇතුලේ ඊට වැඩිය ගැඹුරු විග්‍රහයකුත් තියෙනවා පංචශීලය ගැන. පහාන සීල, වේරමණී සීල, අවිතික්කම සීල, සංවර සීල, චේතනා සීල කියලා ගැඹුරු සීලයකුත් තියෙනවා. දැන් එතකොට කෙනෙක් තර්ක කළොත් එහෙම මේ බුදුදහම රකින්න නම් පන්සිල් රකින්න කරන්න ඕනි කියලා, පන්සිල් සමාදන් වෙලාමයි යන්න ඕනි කියලා මං අහනවා අනිත් පැත්තට පොඩි ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ කොහෙවත් දැකලා තියෙනවද ත්‍රිපිටකේ හැරි ජාතක කතාවල මේ ත්‍රිපිටකේ හැරි කොහේ හැරි පිරිස වාඩි කරවලා පන්සිල් වතක් සමාදන් කරලා ධර්මයේ දේශනා කරනවා? ශාසන ඉතිහාසයේ කොහෙවත් එහෙම එකක් නැහැ. ඒක පසු කාලීනව මේ ශාසනයේ උන්නතිය උදෙසා, ශාසනයේ පැවැත්ම උදෙසා යම්කිසි සංස්කෘතික ව්‍යුහයක් ඕනේ. ඒ ව්‍යුහයත් එක්ක මිනිස්සුන්ට ශික්ෂණයටපත් වෙන්න ප්‍රතිපදාවක් පුරුදු කරන්න ඕනේ. අන්නේ ප්‍රතිපදාව පුරුදු කරන්න අපේ මහා තෙරවරුන් විසින් ඇති කරගත්ත ප්‍රතිපදාවක් තමයි පසු කාලීනව අර පංචශීල ශික්ෂාව සමාදන් කරලා මේ පිරිස් වලට මේ මාර්ගයේ යන්න උපනිශ්‍රයක් දීපු එක.
දැන් මේක පසු කාලීනව අල්ලගෙන සමහර පිරිසක් තර්ක කරනවා අනිවාර්යෙන් පන්සිල් පද පහ ටිකෙන්වත් ඒක කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. පන්සිල් පද පහ රකින්න පුළුවන් නම්. හැබැයි පින්වතුනි ඔය පන්සිල් පද පහ කියන කාරණාව රකින්න කලින් ඒ කාරණාව රකින්න අපිට ගෝචර වෙලා තියෙන මට්ටමට අපිට අවබෝධ වෙලා තියෙන මට්ටමට අපි යම්කිසි ප්‍රමාණයකට රකින්න ඕනේ. සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, ඒ දේවල් වලින් වෙන් වෙලා ඒක කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. හැබැයි එතනින් එහාට ගියපු අර්ථකථන ටිකක් තියෙනවා. අන්න ඒ ටිකත් අපි හොයන්න ඕනේ. දැන් උදේ පාන්දර සමාදන් වෙනවා මම අද සතුන් මරන්නේ නැහැ කියලා. ඒක හරි. කිසි වැරදක් නැහැ. හැබැයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කිව්වම අර්ථය ටිකක් ඊටදී ගැඹුරුයි. ප්‍රාණඝාතයක් කිරීම, කරවීම, වර්ණනා කිරීම, අනුබල දීම කියන හතරෙන්ම නිදහස් වෙන්න ඕනේ. මොකද්ද කියන්නේ? කිරීම, කරවීම, වර්ණනා කිරීම, අනුබල දීම කියන හතරෙන්ම මේවා වෙන්න ඕනේ. හැබැයි දැන් අපි උදේ පාන්දර ඕක කියලා දැන් අපි ගන්න අදහස තමයි සතුන් මරන්නේ නැහැ කියන එක. ඒ මට්ටමින් අදහස අරන් අපි යනවා. නමුත් අර්ථය අර වගේ ටිකක් ගැඹුරට යනවා. තවත් ගැඹුරට ඕක විග්‍රහ වෙනවා සීලමය ඥාන විග්‍රහවලදී. දැන් මේ අර්ථය හරියට අපිට තේරලා නැති නිසා ඒක ගැන ගවේෂණයක්, අවබෝධයක්, ඒක පිළිබඳ සුතමේ ඥාණයෙන් අහලා අවබෝධයක් නැති නිසා අපි නොදන්නා කම නිසා මේක වේරමණී සීලේ සමාදන් වෙලා ඊට පස්සේ දැන් ඔන්න හිතන්නකෝ අපි වැඩපළට එනකොට පත්තරේ ගත්තා. දැන් පත්තරේ ගත්තේ Taman ගැන හොයාගන්නද? මේ ලෝකේ තියෙන අනුන්ගේ මොනවා හරි ටිකක් දැනගැනීමේ කැමැත්ත. දැන් ආරංචියක් එනවා මේ පත්තරය ඇතුලේ. දැන් මම මේ කියන්නේ පත්තර බලන්න එපා කියලා එහෙම නෙමෙයි. හොඳේ ඊට වර්ධවා අල්ලගන්න එපා. සමහර කියන දහම් කාරණා සමහර පිනිස් නැට්ටෙන් අල්ල ගන්නවා. ඕගොල්ලෝ ඕන තරම් පත්තර බලන්න. ටීවී බලන්න. ওই ටික ඔක්කොම කරගන්න. හැබැයි මේ කියන එක හොඳට බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි හිතමු ඔන්න අපිට එනවා නිවුස් එකක් දරුවෙක්ව මරලා. ඒ මරපු එකාව දූෂණය කළා මරපු මිනිස්සයව ගමේ මිනිස්සු අල්ලලා ගහලා මරලා. දැන් අපේ කටින් පයින්නවා ඕකට හොඳ වැඩේ වගේ එකක් පැන්නොත් කටින් කිරීම කරවීම වර්ණනා අහුවෙලාද නැද්ද දැන්? ඔන්න එහෙනම් තේරෙනවා නේද දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. පින්වතුනි තථාගතයන් වහන්සේගේ කාලේ එක්තරා වෙලාවක දැන් මේ පන්සිල් කතාව පැත්තකින් තියන්න අපිට මේ තියෙන කාලෙත් එක්ක මම තනින් මේක කියාගෙන යන්නේ. හැබැයි අවසානයේ කතාවේ ඔබලට පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය ගන්න මේ කතාව ඇතුලේ. ඔබලා දන්නවා බද්දවග්ගිය කුමාරවරුන්ගේ කතාව. දන්නවනේ. බද්දවග්ගිය කුමාරවරු තවත් කුමාරිකාවෝ 29 දෙනෙක් සහ පිටින් ගත තව කාන්තාවක් එක්ක කැලේ විනෝදන වෙන්න යනවා. මේ වෙලාවේ මේගොල්ලෝ ඔක්කොම විනෝද කෙලියේ ඉඳලා උයන් කෙලියේ ඉඳලා ඒගොල්ලෝ හැමෝටම මහන්සියට නිින්ද යනවා. අර පිටින් අරන් ගියපු කාන්තාව මේගොල්ලන්ගේ තියෙන සේරම දේවල් ටික පොදි ගහගෙන හොරකම් කරගෙන යනවා. දැන් මේ කාන්තාව පස්සේ හඹා යනවා මේ කුමාරවරු ටික ඊට පස්සේ අවදි වෙලා කුමාරවරු මේ කාන්තාව හොයාගෙන යනකොට අහනවා දකින්නවා බුදු පියාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේගේ ළඟට ගිහින් අහනවා ඔබ වහන්සේ දැක්කද මේ හැඩේ තියෙන අහවල් ස්වරූපයේ තියෙන කාන්තාව? දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න. අපි හිතමු ඕගොල්ලෝ නෙමෙයි. මෙතන ඉන්නවා වෙන කවුරු හරි කට්ටියක් මේ අල්ලපු වටේ හරි කොහේ හරි කට්ටියක රත්තරන් බොට් එකක් කවුරු හරි හොරකම් කරන් ගිහිල්ලා. ඒගොල්ලෝ මේ හරහා යනවා. යන ගමන් මගෙන් අහනවා අපේ හාමුදුරුවනේ අහවල් හැඩේ දින හොරු ටිකක් දැක්කද? මං කියනවා මහත්තයෝ පොඩ්ඩක් වාඩි වෙන්න. වඩා වැදගත් වන්නේ අනුන් ගැන හොයන එකද තමන් ගැන හොයන එකද කියලා ඇහුවොත් ඒ මහතුරු මොන වගේ උත්තරයක් දෙයිද? මං ඕගොල්ලන්ට මේ කියන්නේ දැන්. අනේ මේ හාමුදුරුවනේ දැක්කනම් දැක්ක කියන්න නැත්තම් නෑ කියන්න කියලා මටත් බැලලා යයි යන්න. හැබැයි එදා බුදුහාමුදුරුවන්ගේ අභියසර ආපු බද්දවග්ගිය කුමාරවරු එහෙම කලබලයක් තිබ්බේ නෑ. ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගෙන් අහනවා කාන්තාවක් ගැන ඇහුවාම බද්දවග්ගිය කුමාරවරු ටික අහවල් කාන්තාව අහවල් හැඩේ තියෙන කාන්තාව දැක්කද කියලා. එතකොට කියනවා කුමාරවරුනි වඩා වැදගත් වන්නේ අනුන් ගැන සෙවීමද තමන් ගැන සෙවීමද කියලා ඇහුවාම දීපු උත්තරේ මොකද්ද? කුමාරවරු තමන් ගැන සොයාගෙන. එහෙනම් මදක් නවතින්න. මේ කියන එක අහන්න කියලා දෙයක් එදා දේශනා කළා. මේ මහා රාජකුමාරවරු ඒ දේශනාව ඉවර වෙලා ඊට පස්සේ සාසනික ප්‍රෞර්ජාවට ඇති වෙලා අරිහත් ඵලය දක්වා මඟඵල පූර්ණේ කරගන්න මාර්ගය වඩා ගන්නවා. එතකොට හොඳට බලන්න ඕනේ එදා බුදුහාමුදුරුවෝ පළවෙනි අවවාදයක් දෙනවා. මොකද්ද පළවෙනි අවවාදය? මේ බුද්ධ දේශනාවේ තියෙන බොහොම සරල නමුත් කරන්න අමාරුම එක. අනුන් ගැන නොසවිය යුතුයි
තමන් ගැන සොයාගත යුතුයි. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඩේලි රූටින් එකේ දිනචර්යාව ඇතුලේ නැත්තම් අපේ උදිනදා වැඩපිළිවෙලේ ඇතුලේ උදේ ඉඳලා හවස වෙනකන් තියෙන වැඩපිළිවෙල ඇතුලේ හොඳට බැලුවාම පත්තර බලන්නේ, Facebook යන්නේ, YouTube බලන්නේ මොන හරි ඔය ඔක්කොම නිවුස් ගොසිප් අන්න ආව වචනයක්. ගොසිප්. ඔකට ලස්සන වචනයක් කියනවා මේ අපේ සමාජයේ ඉස්සර ගියා නාට්‍යයක් මම පොඩි කාලේ බලලා තිනවා කෝපි කඩේ කියලා. ඕකේ ඉන්නවා චරිත දෙකක්. මතකද දන්නේ නැහැ මම මේගොල්ලෝ නම් දන්නවා ඇති. ඕගොල්ලෝ බලලා ඇති. දයාවතී නෝනයි අබිලිම් මහත්තයයි. මෙන්න මේ චරිත දෙක පොඩ්ඩක් අරන් බැලුවාම ඒගොල්ලෝ අර කියනවනේ අනුන්ගේ කුණු හොයනවා කියලා. එහෙම කතාවක් කියනවා. පින්වතුනි අපි දන්නේම නැතුව අපේ හිත පුරුදු කරලා තියෙන්නේ. අපි සංසාරයේ පුරාවට මේ ආපු වැඩපිළිවෙල ඇතුලේ පුරුදු කරලා තියෙන්නේ තමාගේ අභ්‍යන්තරික ගැටලුව අඳුන ගන්න නෙමෙයි හැමදාම. අපි පුරුදු වෙලා තියෙන්නෙම ලෝකේ අනිත් දේවල් ගැන හොයන්න. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් අයට උදව් කරන්න එපා කියලාවත්, යුතුයකම් ඕකකින් ඉෂ්ට කරන්න එපා කියලාවත්, ඒ කරන්න ඕනේ කාරණා ටික දැන් කෙනෙක් අසරණ වෙලා ඉනකොට උදව් කරන්න එපා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. අන්න හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කිව්වා අන් අය ගැන නොසෙවිය යුතුයි, තමන් ගැන සෙවිය යුතුයි. අරුව වැටිලා ඉන්නවා. මං ගැන හොයා ගන්න ඕනේ, මයි යනවා යන්න කියලා අහක බලාගෙන යන එකක් නෙමෙයි මේ කියන්නේ. වරදවා අල්ලගන්න එපා. අන් අය ගැන නොසෙවිය යුතුයි, තමන් ගැන සොයාගත යුතුයි. හැබැයි පින්වතුනි මේ ලෝකේ ඕක කියන්න හරි ලේසි, කරන්න ගියාම හරි අමාරුයි. ඔන්න ආරංචියක් එනවා අල්ලපු ගමේ අපි උදාහරණයක් ගමකින් ගමු. ඔන්න සුමනාවතියක් අය දයාවතියක් අය ඉන්නවා. දයාවතියකට ආරංචියක් එනවා සුමනාවතියක් අය කෙල්ල පැනලා ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ කන? කොහේද? කින්ද? මන්ද? මොකද්ද? ඔය කෙල්ලද? පොඩි කාලේ ඉඳලා මම ඕකි දිහා බලාගෙන හිටියා. ඕකි අහවල් මේකයි කියලා අර ඇතුලේ යනව නේද? මහා වේගින් එකක්. ඕව නෙමෙයි මං කියන්නේ. සාමාන්‍යයෙන් ඔය Facebook එකේ ප්‍රොෆයිල් 10ක් වල ප්‍රොෆයිල් එක කියන්නේ එක්කෙනාගේ ප්‍රොෆයිල් වල ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝ දානවනේ. අපිත් ඕව බල හැමතිස්සෙම ඇතුලේ එකක් හදනව නේද? හොඳට බලන්න. අපි දන්නේම නැතුව දයාවතී කෙනෙක්ව අබිලින් කෙනෙක්ව මේ අද ලෝකේ තියෙන තාක්ෂණීය මාධ්‍ය ඔක්කොම ටික ඒවා හරියට පාවිච්චි කළොත් හොඳ පැත්තට යන්නත් පුළුවන්. ඒක ඇතුළෙම අපි නොදැනීම පින්වතුනි අපේ හිත දූෂ්‍ය වෙන පැත්තට දේවල්මයි අපි ඇසුරු කරලා තියෙන්නේ. කෙලස ගන්න පැත්තටමයි විනාශ කරගන්න පැත්තටමයි ඇසුරු කරලා තියෙන්නේ. අන්න ඒ වැඩපිළිවෙල පින්වතුනි මේ දේශනාව ඇතුලේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. තමන් මුලින්ම අඳුන ගන්න කියලා තමන්ගේ හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය අඳුන ගන්න පින්වතුනි එකපාර බෑ. ඒකට මාර්ගෝපදේශනයක් ඕනේ. අන්නේ හිතේ ස්වභාවය අඳුනගෙන හිතේ යථාර්ථය තෝරගන්න උදව් කරන දර්ශනය තමයි බුද්ධ දේශනාව. මේ හිත පිළිබඳ අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා ඒ උත්තමයාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අවුරුදු 45ක් මේක දේශනා කළා. හැබැයි දේශනාවේ හොඳට අරගෙන බලන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ තියෙන ආකාර 21000ක්, විනය පිටකයේ තියෙන ආකාර 21000ක්, අභිධර්ම පිටකයේ තියෙන ආකාර 42000ක්. මේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා තියෙන්නේ මනුස්ස මේ සත්‍යයේ චිත්ත ස්වභාවය ගැන. ආකාරම තියෙනවා 84000ක්. ඔය 84000ම ඉගෙන ගන්න කියලා කොහෙවත් ඇත්තෙත් නැහැ. මොකක් හෝ ආකාරයකින් තමා පිළිබඳ අවබෝධ කරගන්න කියලා තමයි දේශනාවේ තියෙන්නේ. අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා. තම හිසට තම අතමය සෙවණැල්ල. කෝ බලන්න අත උස්සන්න මෙතන ඉපදෙනකොට මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ගෙදර, මේ මගේ මහත්තයා කියලා අල්ලන් ආපු කට්ටිය අත උස්සන්න. කො අවංකව. එහෙම නැති කට්ටිය අත උස්සන්න බලන්න පොඩ්ඩක්. හොඳයි. කට්ටිය කොන්ද ගෙලින් තියාගෙන අත ඉස්සුවා කීප දෙනෙක්. ඔය සමහර තැන්වල කතා කරන්න ගියාම ඔහොමත් උස්සන්නේ නැහැ මෙහෙම. එහා පැත්තේ කෙනා උස්සනවත් දන්නේ නැහැ. එතනත් බලනවා අනුන් කරන එක. හොඳයි. සතුටුයි මේ ඉන්න ඔඩියන්ස් එක ගැන. ඒගොල්ලෝ මේක අහනවා හොඳට. යනකොට ඔය කියන ඔක්කොම ටික අරන් යන කට්ටිය මැරෙන දවසට අත උස්සන. ඔයගොල්ලෝ දන්නවද ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යය? දන්නවද? ඇලෙක්සැන්ඩර් කොහෙද ඇල්ලුවේ? කොහෙද යාගේ රට? ග්‍රීසිය.
ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ ඉඳලා යුරෝපයේ ඔය රටවල් ටික හරහා ගහගෙන එනවනේ ඉන්දියාවට. නේ දන්නවනේ. ඉන්දියාවට එනකොට ඉන්දියාවේ යාට ඉන්දියාව යටත් කරගන්න හම්බෙන්නේ නැහැ. චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යය හිටපු කාලේ අල්ලගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඇලෙක්සැන්ඩර්ට ඉන්දියාවේ පෙරදිග දර්ශනීය ආభాෂය ලැබෙනවා. ඇලෙක්සැන්ඩර් දැන් මේ ඉන්දියාවට එනකොට වයසයි. ඒ වෙනකොට ලෝකේ දැන් සාමාන්‍යයෙන් අපිට නම් තියෙන පර්චේස් උපරිම 20යි 30යි 40යි නැත්තම් අක්කරයයි උපරිම. ඇලෙක්සැන්ඩර් ලෝකෙන් භාගයක්ම අල්ලන් හිටියේ. නේ සාමාන්‍යයෙන් අපිට ගෙදරක හරි මොකක් හරි තියෙන උපරිම පර්චේස් 20යි 30යි නැත්තම් 40යි නැත්තම් උපරිම අක්කරයයි නැත්තම් තව ලොකු මහත්තයෙක් නම් අක්කර 50ක විතර ඉඩම් ඔය වගේ ඇති. හැබැයි ඇලෙක්සැන්ඩර් කියන්නේ මුළු ලෝකෙම භාගයකටත් වැඩිය අල්ලන් හිටපු මිනිස්සෙක් ඒ කාලේ. දැන් මේ මිනිස්සයා ඉන්දියාවට ඇවිල්ලා හැබැයි ඉන්දියාව අල්ලගන්න හම්බෙන්නේ නැහැ යුද්ධෙන් පරදිනවා. මෙයා දැන් වයසයි. වයසට ගිහිල්ලා දැන් මෙයා මැරෙන්න ලං වෙන වෙලාවේ මෙයා ඉල්ලීමක් කරනවා යාගේ සේනාපතියන්ගෙන්. මොකද්ද? මම ලෝකේ සෑම තැනම ගිහිල්ලා ලෝකේ හැම රටකම මේ අල්ලගෙන එකතු කරගත්ත වටිනාම රත්තරන් සහ මැණික් මුතු මැණික් දියමැන්ති ආදී වටිනාම දේවල් ටික මම මලාට පස්සේ මගේ පෙට්ටියට දාන්න. ඊට පස්සේ කියනවා දාලා නිකන් ඉන්න එපා පෙට්ටියේ අත් දෙක එන දෙපැත්තෙන් හිල් දෙකක් හදලා අත් දෙක දාන්න කියලා මෙහෙම එළියට. මොකද්ද මේ ඇලෙක්සැන්ඩර් දීපු පණිවිඩය ලෝකයට? ලෝකේ මෙච්චර මහා අධිරාජ්‍යයක් අල්ලන් හිටපු මමවත් මෙච්චර දේවල් ගොඩගාගෙන හිටියට මට යනකොට මුකුත් අතේ මේ එකක්වත් ගෙනියන්න බෑ. මිනිස්සුන්ගේ හිතවල නිරන්තරයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අසහනයක්. මොකක්ද එකක් ළඟා කරගන්න මහා බලාපොරොත්තුවක්. ඒක සමහර වෙලාවට අධ්‍යාපනයේ පුංචි කාලේ ඉගෙන ගන්න යනකොට සමහරලාට මතක ඇති අපි කෝම්පිට්ටු ගහන්න ගියාම කෝම්පිට්ටුව රැක ගන්න try කළා අපි. ඊට පස්සේ අම්මා තාත්තා බෝනික්ෙක් සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නාම ඒක රැක ගන්න try කළා. ඊට පස්සේ අධ්‍යාපනයට ඇවිල්ලා ඔහොම එක ඊට පස්සේ රස්සාවට ඇවිල්ලා රස්සාව පඩිය ඔය මොන හරි ගිහිල්ලා ඊට පස්සේ වයසට යනකොට මොන හරි ජීවිත කාලේ එක එක්කෙනා try කරනවා තමන්ගේ කියලා දෙයක් ඉතුරු කරගන්න රැකගන්න ඒක තමා සන්තකයේ තමා වසඟේ පවත්වාගෙන ජීවත් වෙන්න. මේ මානසිකත්වයේ තුල මේ වැඩපිළිවෙල ඇතුලේ මිනිස්සු මහා අසහනකාරී ජීවිතයකට පත් වෙලා ඉන්නවා කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මගේ ජීවිතේ මම පොඩි කාලේ පැවිදි වතට ඇතුළු වෙච්ච කෙනෙක් නෙවෙයි ඔබලා වගේ ගිහි වතේ ජීවත් වෙච්ච කෙනෙක්. දැන් ඒ කාලේ ඉඳලා මට තිබිච්ච ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ හොයන්නේ? අපි මොනවද මේ ගවේෂණ මොකද්ද මෙච්චර මේ ඇසුරු කර හොයන්නේ? පොඩි කාලේ ඉඳලා ගවේෂණය කරගෙන ආපුවම මට පේන්න ගත්තා අපි හැමෝම මේ මුළු සමස්ත සංහතියම මිනිස්සු හොයන්නේ එකම එකයි. ඒ තමයි සතුට. ඔය ඔක්කොම ටික කරන්නේ මොකටද? ඇලෙක්සැන්ඩර් අර මහා දේවල් අර මහා අධිරාජ්‍යයක් අල්ලගන්න දිව්වේ මොකටද? ඇලෙක්සැන්ඩර්ගේ සතුට තිබ්බේ එතන කියලා එයා හිතාගෙන හිටියා. හැබැයි අන්තිමට එයාට යම් අවබෝධයක් ආපු නිසා තමයි අන්තිම මොහොතේ අර වගේ දැන් අද වෙනකොට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ ගැටලුව තමන්ගේ අභ්‍යන්තරික ගැටලුව මොකක්ද කියලා අඳුනගන්න ඕනේ කියන එක බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ඒක මේ කාලේ කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක 50 පෙන්නට පස්සේ තමයි ඒක කරන්න තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි පින්වතුනි මේ කියන්නේ. අවුරුදු 50 60 පෙන්නට පස්සේ මේක තෝරගන්න පුළුවන් ශක්තිය නැහැ. ඒ හැකියාව නැහැ. ඒක නිසා ප්‍රමාද වෙන්න එපා ඔබ. ඔය රස්සාව කරන්න ඔය විදිහට. ඔය වැඩපිළිවෙල ඔය විදිහටම කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කරන ගමන් හොයන්න මේ පැවැත්මේ අවුල මොකද්ද? ඇත්තටම මේ ගැටලුව මොකද්ද? හැබැයි ඒක තේරෙන්න Tamanට තේරෙන්න ඕනේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා Tamanට ඇතුලෙන් හැඟීමක් එන්නත් ඕනි. දැන් ඒක පිරිසකට එනවා පිරිසකට එන්නේ නැහැ. ඒක ස්වභාවයයි පින්වතුනි. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ඒක එන්නේ ජීවිතයේ දේවල් අහිමි වෙනකොට. හිතන්න ළඟම කෙනෙක් Tamanට නැති වුනහම Taman කල්පනා කරනවා ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මේකට හේතුව? ඔහොම කල්පනා කරලා ඊට පහුවෙනිදා ඉඳලා ආයියා සුපුරුදු පරිදි උපරිම දවස් 7යිනේ. ගෙදර මොකෙක් හරි ළඟම එකෙක් නැති වුණා කියලා හිතන්නේ. උපරිම දවස් කීයක් තියාගන්න?
අනේ මගේ පණේ මාව දාලා යන්න එපෝ අනේ කියලා අඬ ඉන්න මිනිස්සෙක්ට ගිහින් කිව්වොත් හරි ගෙදර මල ගෙදරට ආපුවම ඔක්කොම ටික කියනවා හරි උඹ තියාගනින් ওই මිනිහ අපි යනවා යන්නේ මොක් වෙයිද තියාගනීද මලාට පස්සේ කොහොමද මේක හරි සුවඳයිද ඉදිමිලා කුණු වෙලා නිල් වෙලා යන එකක් තියාගනීද නෑ ගිහින් සෝනට දානවා ඒක තමයි ඇත්ත කතාව ඇත්ත යථාර්ථය ඒක. හැබැයි මිනිස්සු මේක ඇසුරු කරන්නේ මේ පැවැත්ම ඇතුලේ අල්ලගෙන මේක ගොඩ ගහගෙන ඉන්නේ සදාකාලිකව මේක තමන්ගේ වශයෙන් පවත්වගෙන හැමදාම ජීවත් වෙනවා වගේ තමයි බහුතරයක් දෙනා ජීවත් වෙන්නේ. චුට්ටක් ගෙදර ගිහිල්ලා ගණන් හදලා බලන්න දවස් 365 බෙදන්න අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා හිතලා ගෙස් කරලා දවස් වලින් කොච්චර ජීවත් වෙන්න තියෙනවද කියලා දැන් සාමාන්‍යයෙන් අද නම් අපේ උපරිම ආයුෂ තියෙයි ඕනනම් මේ කන වස ටිකේ හැටියට 60ක් ගැහුවොත් ලොකු දෙයක්. half 50ක් ගහගත්තොත් ලොකු දෙයක් මේ කාලේ. කන වස ටිකේ හැටියට. චුට්ටක් කල්පනා කරලා බැලුවොත් අවුරුදු 80ක් 365 ජීවත් කඩලා බැලුවොත් වෙදලා බැලුවොත් එහෙම මට මතක හැටියට මම ওই ගාන දැන් අවුරුදු 10කට විතර කලින් හදපු එකක් මට මතක හැටියට දවස් 29200ක්ද කොහෙද ආවා නැත්නම් 30000ට අඩු ප්‍රමාණයක් දවස් වලින්. හැබැයි මං ඒ දවස්වල ඉතින් හිටියේ ජීවත් වලින් දවස් වලින් ලක්ෂයක් විතර කෝටියක් විතර ඇති කියලා. දවස් 30000ටත් අඩු ප්‍රමාණයක් තමයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. මේ කාලේ හැටියට උපරිම ආයුෂයක් ගෙවුවත්. එතකොට අපිට ජීවත් වෙන්න තියෙන කාලය බොහොම සීමිතයි. ඒ සීමිත කාලය ඇතුලේ මොකද්දෝ රේස් එකක මොකද්දෝ තරඟයක අපි දුවනවා. මොකක් හොයාගෙනද? සතුට හොයාගෙන. සැනසීම හොයාගෙන. සුවය හොයාගෙන. සතුට සැනසීම සැපය හොයාගෙන අපි හැම දෙනාම උදේ ඉඳලා රැය වෙනකම් මෙහෙ දුවන රේස් එකේ අපි ඇත්තටම මේ ලෝකේ විවිධ දේවල් ඇසුරු කළා ඒක මක් කරගන්න හදනවද? ඒක ළඟා කරගන්න උත්සාහ කරනවා. දැන් චුට්ටක් බලන්න. ඔය කියන ටික ළඟා කරගන්න, ඔය ටික ලබා ගන්න කොහොම ගියත් අපිට ඇසුරු කරන්න තියෙන්නේ ගොඩවල් 5ක් විතරයි. පුළුවන්ද? ගොඩවල් 5කට ඔය ටික කියන්නේ? දැන් ගෙදර ඉන්නවා මහත්තයා, නෝනා, දරුවෝ, යාළුවෝ, මිත්‍රයෝ. දැන් ගෙදර දුවගෙන ගිහිල්ලා හවස ගිහිල්ලා ටක් ගාලා 6:07 වෙනකොට උයල ඉවර කරලා ටක් ගාලා වාඩි වෙනවා ටීවී එක ඉස්සරහා. මොකටද? දුක බලාගෙනද? නෑ සතුට බලාගෙන. බස් එකේ යන ගමන් ෆෝන් එක අරන් සින්දුවක් දාගෙන යනවා දුක බලාගෙනද? නෑ සතුට බලාගෙන. Facebook එකේ මොකක් හරි කුණු ටිකක් හොය බල යනවා දුක බලාගෙනද? නෑ සතුට බලාගෙන. මේ හැම දෙනාම මේ පැවැත්ම ඇතුලේ ඉපදිච්ච දවසේ ඉඳලා මම දැන් ඔබලා ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ සමස්ත සත්ත්ව ප්‍රජාව ගැන. ඉපදිච්ච දවසේ ඉඳලා මරණ මංචකය දක්වා මැරෙන මොහොතේ මිනිස්සු හොයන්නේ එකම එක දෙයයි. මැරෙන්න ලං වෙනකොටත් මිනිස්සු ජීවිත කාලේ හිතන්නේ එකයි යන තැනකට හොඳ තැනක් කරගන්න. යන තැන සතුටින් ඉන්න දැන් පිනක් ඒ හොයන්නේත් මොකද්ද? සතුටමයි. සතුට සැනසීම සැපය. ඔච්චරමයි මිනිස්සු හොයන්නේ. මේ ලෝකේ ඉන්න සියලුම සත්ත්ව ප්‍රජාව ඔක්කොම අපි අයිති වෙන්නේ සත්ත්ව ගොඩටනේ. හොයන්නේ එකයි පින්වතුනි. ඒ තමයි සතුට. සැපය සැනසීම. කවුරුත් කිසිම දෙයක් කරන්නේ නැහැ පින්වතුනි සැප බලාපොරොත්තුවකින් තොරව. හැමදේම කරන්නේ වාසියක් සැපයක් සතුටක් බලාපොරොත්තු වෙයි. පුංචි කාලේ කොම්පිටු ගහපු තැන ඉඳලා අද ඔය ඉන්න තැනත් කවදා හරි දවසක ඔතනින් රිටයර් වෙලා හරි පෙන්ෂන් ගිහිල්ලා හරි තමන්ගේ ජීවිතයට ගියාට පස්සේ මොකද්ද පෙන්ෂන් ජීවිතේ වයසට යනකොට පින්කම් ටික කරලා ඒ හොයන්නෙත් මොකද්ද? ඒත් සතුට. දැන් මේ ඔය කියන සතුට ගන්න, ඔය කියන සතුට ළඟා කරගන්න අපිට ඇසුරු කරන්න තියෙන්නේ කොහෙද? මේ බාහිර ලෝකය. දැන් බාහිර ලෝකේ කඩා ගන්න පුළුවන් කොටස් 5කට. මොනවද? කොහෙන් ගියත් ඇහැට පේන රූප. කොහෙන් ඇහුවත් කනට ඇහෙන ශබ්ද. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. ඔය පහත් එක්ක තමයි සත්වයා ඇස කන නාසය දිව ශරීරයේ මුල් කරගෙන මෙන්න මේ පස්වලට පස්වල එකතු කරගනිමින් තමයි හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ. ඒ හැම මොහොතකම ක්‍රියාත්මක වෙනකොට ඇහැට රූප අරමුණ ආවට ඒක විඳින්න බෑ පින්වතුනි ඇහැට. කනට ශබ්ද අරමුණේ ආවට ඒක විඳින්න බෑ. දැන් හිතන්නකෝ මෙතන එක පාටම ඇහෙනවා මින්දද හීසර වැටි සැලෙනවද චන්දන දුක්ගී ඔබට ඇසෙනවද? ශබ්දයක් එනවා. අනේ මේ අමරදේව මහත්තයා ෂෝක් සින්දුව මාර සින්දුව. ඒ කොහෙන්ද? කවුද? ඔබලගේ මොකද්ද? හිත.
ඇහැට රූප පේනකොට රූප විඳින්නේ හිත. කනට ශබ්ද ඇහෙනකොට විඳින්නේ හිත. නාසයට ගඳ සුවඳ දැනෙනකොට විඳින්නේ හිත. දිවට රස දැනෙනකොට තිත්ත රහ, පැණි රහ, ඇඹුල් රහ ඔය කියන රසවල ටික විඳින්නේ කවුද? හිත. ඒ හිතෙන්ම විඳින වැඩපිළිවෙල ඇතුලේ, ඒ විඳින වැඩපිළිවෙල ඇතුලේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඇසුරු කර කර ඇස කන නාසය දිව ශරීරයේ මුල් කරගෙන මේ විඳවන වැඩපිළිවෙලක් තියෙනවා කියලා පේනවද? දැන් උදාහරණයක් කියන්නකෝ. මේ ඊයේ පෙරේද මහත්තයා කියලා ලස්සන කතාවක් කිව්වා. අපේ හාමුදුරුවනේ මම ඒ කාලේ හරි සැරයි කිව්වා. ඔව් මහත්තයා ඉතින් කියන්නකෝ. දවසක් අපේ නෝනා මම මේ උදාහරණ ටිකක් කියන්නේ අපේ මේ එදිනදා ජීවිතයේ මේ කාරණාව තෝරගන්න මම අපේ පරිසරයේ අපි ජීවත් වෙන පරිසරයේ උදාහරණ ටිකක් ගන්නවා. ඒකෙන් හොඳට තෝරගන්න මොකද්ද මේ කතාව. අපේ නෝනා මට කෑම උයලා දුන්නා රෑ. රෑ තිබ්බා පරිප්පුවකුයි මොහොම එළවලු පිණි දෙකක් කිව්වා. කන්න බට්ටි කල්ලා ගත්තට පස්සේ මට පරිප්පුවට ලුණු මදි කියලා තේරුණා. දිවට රස රසට එහා ගියපු එකක් එතන වෙලා තියෙනවා. ඒක දැන් මම මේ උදාහරණේ කියලා දීලා කියන්න. ලුණු ටිකක් මදි වුණා. මං කිව්වා මේකට ලුණු නෑනේ. එතකොට මට මේ ගෑණි කියනවා තිබ්බ ටික තමයි දැම්මේ කියලා කිව්වලු. එතනින් එහාට මහත්යත් නිකන් ඉඳලා නෑ. මහත්යත් මේ පැත්තෙන් දීලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ටික වෙලාවකින් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි උඩින් යනවලු. මහා යුද්ධයක්. ගියාලු. දැන් ඊට පස්සේ ඇවිල්ලා කියනවා දැන් මේ මහත්තයා ඊට පස්සේ ඒක සිද්ධි වෙලා කාලයක් ගිහිල්ලා ඊට පස්සේ ඔය දහම් ශ්‍රවණය කරන්න ගිහිල්ලා එහෙම බණ භාවනාවලට යොමු වෙලා මෙහෙම වෙලා දැන් ඊයේ පෙරේදා ඒ වගේ ඉන්නකොට ඇවිල්ලා කියනවා අපේ හඳුරන්නේ ඊයේ රෑ මට පතෝලයි බතුයි දුන්නේ මේ ගෑනු කෙනා. හැබැයි මං කෑවා. මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ හිත මට තේරෙනවා දැන් ඊට වැඩිය අර එදාට වැඩිය නිවිලා වගේ කියලා. මං ඇහුවා එතකොට ඔයා කොහොමද එතෙන්ට ආවේ? මට තේරුණේ එකම එක දෙයයි අපේ හාමුදුරනේ මේ ධර්මයට පින් සිද්ධ වෙන තමයි මං දැන් මෙන්න මේ නිවීමේ ඉන්නේ. දැන් ඒක පින්වතුනි ප්‍රතිපදාවක්. එකපාර වඩන්නත් බෑ. දැන් මං අරබලට කිව්වේ අතන අර ඉච්ච සිද්ධිය ඇතුලේ මොකද්ද ඒ උනේ? රස තෘෂ්ණාව. මිනිස්සු කන්නේ බඩ පුරව ගන්න නෙමෙයි. මිනිස්සු කන්නේ රසයෙන් තෘෂ්ණාව සහගතව රස තෘෂ්ණාවෙන්. ඇහෙන් රූප බලන්නේ පේන නිසා නෙමෙයි. බලන්න තියෙන කැමැත්ත නිසා. ඒකනේ හොඳට බලන්න අපි එකක් ඉවර වෙන්නේ එකක් බලන්නේ. ටෙලි නාට්‍ය නම් කොච්චර බලලා ඇද දැන් පුංචි කාලේ ඉඳලා ඔය ඇහැ පිනවන්නේ. කාටුන් දැන් ඔය ගෙදර යන ගමන් බස් එකේ දාලා තිබ්බොත් එහෙම ඔර මේ දවස්වල බස් වල එන්නේ අපිත් ඔය සමහරලාට දුර ගමන් යනකොට බස් වල යනකොට දකින්නවා දානවනේ සංගීත සංදර්ශන. ඔය එක එක ඒවා යනවනේ නැටුම් අනම්මනගේ අපි තෝ දිහා බලාගෙන ඉන්නවා ඉතින්. දැන් චුට්ටක් කල්පනා කරලා බලන්න ඉපදිච්ච දවසේ ඉඳලා දැන් මං කියන්නේ බලන්න එපා කියලා නෙමෙයි. ඔයගොල්ලෝ බලා ගන්න. දැන් ඊට පස්සේ කියයි මේ හාමුදුරුවෝ මේ ටී එකක් බලන්න එපා කියරුවයි කියලා. එහෙම ගන්න මේ කියන්නේ. අපි මේ බලන්නේ මොකටද? අපි මේ ආහා යන්නේ මොකටද? අපි පර්ෆියුම් එකක් ඉවරන එකක් මාරු කර කර සුවඳ ගස ගස යන්න හදන්නේ මොකටද? දිවට රස දීදී KFC එකෙන් කනවා, McDonald's එකෙන් කනවා, ගෙවල් කඩේ කොත්තු කඩෙන් කාලා බලනවා, අප්ප කඩෙන් කාලා බලනවා, ගෙදර උයලා කාලා බලනවා. මේ ඔක්කොම කරන්නේ මොකටද මිනිස්සු? ඊට පස්සේ ස්පර්ශය ගත්තාම ඉතින් තවත් තියෙනවනේ ඕන තරම්. එක එක විදිහේ ස්පර්ශ. දැන් මේ කොල්ල පිටිය ඔය පැත්තේ ඇවිද්දොත් දන්න ඕන තරම් ස්පර්ශකාමය කරගන්න. දැන් මේව හංගන්න ඕනේ නැහැ නේ. කෙලිම ගුවහම තේරෙනවනේ. මිනිසුන්ට ලීගල් ඉල්ලීගල් දෙවිදියටම කරගන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. එතකොට මේ සත්‍යය මොකද්ද මේ හොයන්නේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් පිනව ගන්න ක්‍රම හොයනවා. මේක සතුටු කරගන්න තෘෂ්ණා සහගතව සත්‍යය මේකේ සැරිසරනවා. හැබැයි ඒවා විඳින්න පින්වතුනි මේ ඉන්ද්‍රිය පහ නෙමෙයි. විඳින්නේ 6 වෙනි ඉන්ද්‍රිය. කවුද? හිතයි විඳින්නේ. උන්නහා බ්‍රහ්මණ සූත්‍රය ඔක විග්‍රහ කරනවා. ඇහැට රූප ශබ්ද ඇහැට කනට නාසයට දිවට ශරීරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳින්න බෑ නේද? කවුද මේක විඳින්නේ?
හිතයි විඳින්නේ. විඳ විඳ මොකද්ද මේ හොයන්නේ? දැන් එහෙනම් මෙන්න මෙතන තමයි කෝ එක තියෙන්නේ ශාසනයේ. සත්වයා පැවැත්ම ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් මේ හොයන වැඩපිළිවෙල ඇතුලේ තමන් ගැන හොයාගන්න එකක් නෙමෙයි. ඇත්තට වෙන්නේ අනුන්ගේ දේවල් ඇසුරු කර කර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පසුපස හඹා යමින් හිත පිනව ගන්න සතුටු කරගන්න මහා සැපයක් බලාපොරොත්තුෙන් යනවා. ඒකට පින්වතුනි ආගම් ભેදයක් කුල ભેදයක් ಜಾති ભેදයක් කියලා එකක් නෑ. ඇමරිකාවේ ඉන්න එකාගේ රාගයයි සිංහල එකාගේ රාගයයි මුස්ලිම් එකාගේ මිනිස්සයාගේ රාගයයි නැත්තම් දෙමළ මිනිස්සයාගේ රාගයයි කියලා බෙදීමක් නෑ. ඔක්කොටම එකම රාගය. දැන් ඔය නෝනලා කට්ටිය ලස්සන සාරියක් දැක්කහම මොකද්ද කියන්නේ? ෂා මාර මොකද්ද කියන්නේ? සාරිය. සුද්දෙක් එහෙම දැක්කොත් ෂා what a marvelous. දැන් සුද්දගේ මාර ගතියයි අපේ මාර ගතියයි දෙකක්ද? එකම එක. දැන් අපි මාරයි කියලා බැඳෙනවා. සුද්දා what a marvelous කියලා බැඳෙනවා. මුස්ලිම් සහෝදරයෝ මාෂල්ලා. සේරම මොකද මේ වෙන්නේ? එකම හැඟීමක්. හැබැයි මොකද්ද මේ වෙන්නේ? හිත ඇලෙනවා බැඳෙනවා. කොහෙටද ඇලෙන්නේ බැඳෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක සැරිසරනවා. සැරිසරන්නේ ඇහැද? කනද? නෑ මොකද්ද? හිත. ඒ නිසා දේශනාවේ බොහොම පැහැදිලිව කියනවා හිත ගැන හොයාගන්න. ඒක කියනවා අන් අය ගැන නොසවිය යුතුයි. තමා පිළිබඳ දැන් කෙනෙක්ට මේ බුද්ධ ශාසනය හෙවත් බුද්ධ දර්ශනය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ නම් එහෙම කෙනා උත්සාහවන්ත වෙන්න ඕනේ කවුරු ගැන හොයාගන්නද? තමන්ගේ හිත ගැන හොයාගන්න. තමන් ගැන හොයාගන්න. තමා පිළිබඳ හොයාගන්න කෙනාට දර්ශනය එක්ටුයි. තමා පිළිබඳ හොයාගන්න නැති කෙනාට අනිත් ඒවා ටික ඔට්ටුයි. සබ්බ පාපස්ස අකරණං පව් කරන්නේ කොහෙන්ද? චේතනාහම් භික්කවේ පින් පව් දෙකම වෙන්නේ කොහෙද? කයේද? කුසලස්ස උපසම්පදා කුසල් අකුසල් වඩන්නේ කවුද? කයද? සචිත්ත පරියෝදපණං දමනය කරන්න ඕනේ මොකද්ද? දැන් බුදු පියාණන් වහන්සේගේ කාලේ නිගණ්ඨනාථ පුත්ත සංජය බෙල්ලට පුත්ත මක්කලි ගෝසාල ඕවගේ මහා චරිත හිටියා. ඒගොල්ලෝ පැනෙව්වා සංවරයක් දණ්ඩ දෙකක් පැනෙව්වා. ඒ තමයි කාය දණ්ඩයයි වචී දණ්ඩයයි. හැබැයි බුදු පියාණන් වහන්සේ පැනෙව්වේ දෙක නෙමේ මනෝ දණ්ඩය. මනෝ දණ්ඩය මනෝ දණ්ඩය කියන්නේ දණ්ඩක් අරන් ගහනවා කියන එක නෙමේ. දහම් දර්ශනය කරමින් හික්මෙන්න කියලා කිව්වේ. දැන් හික්මෙනවා කියලා කියන්නේ කවුරුත් දෙන වතකට එකඟ වෙලා ඉන්න එක නෙමෙයි. මොකද සිල් වත කියන එක බුදු පියාණන් වහන්සේ බුදු වෙන්නත් කලින් මේ ලෝකේ මහා මායා දේවිය බුදු පියාණන් වහන්සේ මේ සිද්ධාර්ථ ගෞතමයන් නිපදෙන්න කලින් මහා මායා දේවිය මොකද්ද සමාදන් වෙලා හිටපු වත? අෂ්ටාංග උපෝසත සීලය. තථාගතයන් වහන්සේ ඒ වත් ටික එකක්වත් එපා කිව්වේ නෑ. ඒ ටික තියාගන්න කිව්වා. පසු කාලිනව ඒක ප්‍රතිසව්‍යුහගත කළා. හැබැයි උන්වහන්සේගේ දේශනාවේ තියෙන්නේ සිල් වතක් ගැන යන එකක් සීලය වඩා ගන්න ක්‍රමය. සීලං පතිට්ඨිතාය නරෝ සපඤ්ඤා සපඤ්ඤාවෙන් හෙවත් තීරණ ප්‍රඥාවෙන් තව විදිහකට කිව්වොත් සුතමේ ඥාණයෙන් දහම් ශ්‍රවණය කර කර පැවැත්මේ ගැටලුව අවබෝධ කරගෙන තමා අභ්‍යන්තරික මොකක් බවට පත් වෙන්න ඕනේද? තමා ශික්ෂණයටපත් වෙන්න ඕනේ. දැන් මේ ලෝකේ ඔබව හික්මවන්න පුළුවන් එකම කෙනා කවුද? තේරුණා නේද මේ දේශනාවේ කොහෙවත් තථාගතයන් වහන්සේගේ දේශනාව පරස්පර නැහැ. ඒක පරිස්සමෙන් අපේ ජීවිතයට ගන්න ඕනේ. ඒක ගන්න ඔබට ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. දැන් මේ ධර්මද්වීපය ඇතුලේ ඕන තරම් ඉන්නවා ධර්ම දේශනා කරන කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා. දැන් එතකොට මොකද්ද කරන්න ඕනේ? කාලාම වැසියෝගේ බණ අහන්න ඕනේ. කාලාම වැසියන්ට දැන් මෙතනත් මේ මම දැන් කියන බණ ඇතිනේ දැන් 50 හරි 60 හරි වෙන්නේ නැතිනේ මේ දැන් මේ හිටපු කාලට අහන බණවලින් මේ ඔඩිටෝරියම් එක ඇතුලේ අහලා ඇතිනේ දිගට හරහාට බණ පහුගිය කාලෙම. බණ අහන්න එපා. පොතේ කිව්වට බණ අහන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ශාස්ත්‍රවරයා කිව්වත් පිළිගන්නේ කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ. කාලාම වැසියන්ට දීපු අවවාදේ. ඔබලා ඒක ගවේෂණය කරන්න. හැම පමණින් පැවසූ මුනි දැනතතු මෙම හැම දෙන දලවයි දැක්විය යුතු තම තම නැනපමණින් ගන්න ගත යුතු. ඔන්න දැන් තම තම නැනපමණින් මේක අවබෝධ කරගන්න ගියාම පොඩි වැඩ අවුලක් තියෙනවා. මොකක්ද අවුල?
තමන්ගේ ඥාන මට්ටම මදි නම් මේ ධර්මය තෝරගන්න. ඒ කියන්නේ සසරේ ආර්යයන්ට ධර්ම මාර්ගය අවබෝධ කරගන්න හදපු උත්තමයන්ට බාධා කරලා, කරදර කළා, හිංසා කළා, පීඩා කළා තියෙනවා නම් දැන් මක් කරන්න ඕනේද? මුලින්ම තෝරගන්න ඕනේ තමන්ට ඕනේ සදහම් අවබෝධයටපත් වෙන සද්ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒ අවබෝධයට යන්න ගියාම තමන්ගේ ඥාන මට්ටම ප්‍රඥාව මදි නම් ඒකට මුලින්ම තෝරගන්න ඕනේ තමන් සසරේ කරපු අවැඩ තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? ඔකට ආච්චිලා ලස්සන වචනයක් කියනවා. වැද්දන්ගෙන් බනහලා ජේතවනාරාමයට ගල් ගහලා ලෝකේ කාලා වතුරු බීපු යුන් කියලා. ඔහොම කියලා දිනව නේද සමාජය? අහලා තියනවද ඔවා? මොකද්ද මේ කියන්නේ? සත්පුරුෂයෝ ධර්මය දේශනා කරනකොට සංසාරයේ ගැටලුව මෙන්න මේක අවබෝධ කරගෙන තෘෂ්ණාවේ යථාර්ථය තෝරගෙන සසරින් ගැලවෙන්න කියලා. ඒව කෙනෙකුට අපි කියලා ඇති. ඕවා බොරු බං. ඕවා අහන්න යන්න එපා. ඕම අනන්ත අප්‍රමාණ කියලා ඇති. උපමාවක් කියන්නම් උදාහරණයක්. ගෞතම බුදුහාමුදුරුවෝ පදුම බුදුහාමුදුරන් කාලේ ගැල් නායකයෙක් විදිහට ඉන්නවා. දන්නවනේ? අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ ගැල් නායකයෙක් විදිහට ඉන්නවා තව 500ක් දෙනෙක් එක්ක. ඒ වෙලාවේ පදුම බුදු පියාණන් වහන්සේ ගමක වැසියෝ ටිකක් දානේ අරගෙන යනකොට කියනවා ඔවුන්ට ඔය දානේ කන්න දෙන්න එපා යවහල් කන්න දීපල්ලා කියලා. මොකද වුනේ? ඒ ගැල් නායකයා තමයි කල්ප ගානක් පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදු වෙච්ච ගෞතම බුදු පියාණන් වහන්සේ. අර එදා හිටපු 500 දෙනා තමයි එදා වේරංජා නුවර පිණ්ඩපාති ගියපු හාමුදුරුවරු ටික. මාස 3ක් මොකද වුනේ? වේරංජා බමුණා ආරාධනා කළා එන්න කියලා. මොකටද? දානෙට. දානේ මග ඇරියා. අන්තිමට පැත්තක ඉඳලා ආපු කවුද? අශ්ව වෙලෙන්දු ටිකක් තමයි දුන්න ආහාරයෙන් තමයි යපුණේ. යවහැල් වළඳලා ඉන්ට සිද්ධ වුණා. ඕවගේ පින්වතුනි දැන් බුදු පියාණන් වහන්සේටත් කරපු විපාක පරිසම් දීලා තියෙනවා. ඒ වගේ පින්වතුනි අපිත් මේ සසරේ කරගෙන ආපු බුද්ධ ශාසනයන්ට කරලා තියෙන අවඩ අසාධාරණ අනන්තයි අප්‍රමාණයි. මෙන්න මේ යථාර්ථය දැකපු අපේ පැරැන්නෝ, මේ අවබෝධය තිබිච්ච අපේ පැරැන්නෝ මෙන්න මේක ගෙවා ගන්න, ධර්මය අවබෝධ කරගන්න පහසු වෙන්න ක්‍රමවේදයක් සකස් කරගත්තා. අන්න ඒක තමයි ආමිස පූජාව. මතක තියාගන්න මේ පහන් පත්තු කරන්නේ බුද්ධ පූජාව තියන්නේ මේ බුදු පිළිමෙටද? නෑ. සාරා අසංක කල්පලක්ෂයත් ඊටත් වැඩි කාලයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා මහා කරුණාවකින් මහා දයාවකින් ලෝකයාට සද්ධර්මය විවර කරපු තථාගතයන් වහන්සේගේ ගුණයටයි මේ ගරු කිරීම කරන්නේ. මොකද අපි බුද්ධ පූජාවක් තියෙනකොට දංකුට ටිකද තියන්නේ? අපිට තියන්න පුළුවන් උපරිම දේ තියන්නේ එතන. ඒකයි අදටත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේට දලදා මාලිගාවට ව්‍යංජන 32 පූජාවර මහා නැලියක පූජා කරන්නේ. ඕවා නිකන් ආවට ගියාට කරපු ඒවා නෙමෙයි. ඒ ආමිස පූජාව ඇතුලේ මතක තියාගන්න හිත පිහිටවන්න ඕනේ. තමන් මේ බුද්ධ ශාසනය උදෙසා තමන්ට කරන්න පුළුවන් කෘතෝපහාරයයි මේ. තමන් වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරගත්ත ධනෙන් මුදුන් කොටස වෙන් කරලා දානයක් මානයක් පිනක් දීලා හිත පිහිටවනවා. මොකටද? මේ කරගත්ත කුසල පුණ්‍ය සම්භාරද අනේ තව ටිකක් දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක රවුමක් ගහලා ඉවර වෙලාව තිබ්බොත් අපායෙත් පොඩ්ඩක් ගිහිල්ලා තවත් පොඩ්ඩක් සැප අරගෙන මේක යන්නද? නෑ, මෙතනින් ගැලවෙන්න හේතු වාසනා වෙන්න කියලා. අන්න ඒ අරමුණෙන් කරපු පූජාවට කියනවා ආමිස පූජාව. නැත්තම් කරුණා ශාසනය තව විදිහකට කිව්වොත්. මේ පහනක් පත්තු කරනකොට කෙනෙක් ලෞකික අර්ථයෙන් පහනක් පත්තු කරන්න පුළුවන්. මගේ ජීවිතයේ තියෙන සියලු කරදර බාධා දුර වෙලා ආලෝකමත් වේවා කියලා. හැබැයි ඔය පහනම පත්තු කරන්න පුළුවන් ලෝකෝත්තර අර්ථයෙන් අවිද්‍යා අන්ධකාරය දුර වෙලා පැවැත්මේ තියෙන ගැටලුව මට වහවහ අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න ප්‍රඥාලෝකය දැල් වේවා කියලා සිත පිහිටුවොත් දැන් ඒකද බලවත් නැත්නම් අර කලින් කරපු එකද? ඒක නිසා මතක තියාගන්න මේ කරන් එන අපේ සංස්කෘතිය ඇතුලේ විශේෂයෙන්ම මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තියෙන පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයකට ගැඹුරු අර්ථ තියෙනවා. ඒවා අද වෙනකොට ගොඩක් අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බඹුට බයේ දුවන්නියා. කොබලන්න අහලා දින කට්ටිය අත උස්සන්න ඕන. කියලා දින කට්ටිය අත උස්සන්න බලන්න.
හරි. බහුතරයක් ඉන්න නිසා ලේසි මට කියලා දෙන්න. ඔය කවිය බැලුවමට අපිට හිතෙන්නේ නිකන් හරි අමුතු නිකන් එක පොඩි එකෙක්ටම තමයි හරියන්නේ. ඇතින්නක් ඉන්නවලු ගලින් ගලට පයින්නවලු. දැන් නැදුම් ගොමේ ඇත හැම දැකලා තියෙනවනේ. ගල් ටිකක් දාලා කිව්වොත් පැන පැන ඵලයන් කියලා පුළුවන්ද? පාරේ යන්නේත් බොහොම අමාරුයි. කවිය මතු පිටින් බැලුවහම නිකන් අබහුව කවියක් ගැලපෙන්නේ නැහැ. ඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා ගලින් ගලට පයින්නියා බබාට බයේ දුවන්නියා. ඇතෙක්ට බබෙක් ගිහින් දුන්නොත් ඌ දණී කරනදී. මතු පිටින් බැලුවහම කතාව ගැලපෙන්නෙම නෑනේ. හැබැයි පින්වතුනි ඔය තන තියෙන මතු පිට කතාවක් නෙමෙයි. ඔය අපේ අවුරුදු ගානක් තිස්සේ අපේ අම්මලා කියාගෙන ආපු ඒ කවිය ඇතුලේ මහා ගැඹුරු ලෝකෝත්තර දහම් අර්ථයක් තියෙනවා. මම මේ අර්ථ ටික ඔබලට පෙන්වලා දීලා යන්නම්. මේ ශාසනය සහ මේ සංස්කෘතික දේවල් ඇතුලේ අපිට මේ ධර්ම මාර්ගයට යොමු වෙන්න තියෙන වපසරියක් තාම නැති වෙලා නැහැ. ඒක තියෙනවා. මං කියන්නේ ඒක නැති කරගන්න එපා. ඒක මතු කරගන්න. මතු කරගෙන මේ පැත්තට එන්න උත්සාහ කරන්න. මං කියන්නේ මහාන වෙන්න කියලා නෙමෙයි. සිත නිවා ගන්න ප්‍රතිපදාව වඩා ගන්න ක්‍රමය මේ ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන පසුබිම දැන් ටික ටික සකස් කරගන්න. ඒක කරන්න නාකි වෙනකන් ඉන්න එපා. නාකි කියන්නේ නොහැකි. වැඩි හිටියෝ කියලා කියන්නේ හිටියා වැඩි කියලා නේ කියන්නේ. මේ ඉස්කෝලේ කාලේ මං අහපු එක. හිටියා වැඩි. දැන් යන්න වෙනවා. වර්ධවා ගන්න එපා. අලුත් අර්ථකථන දෙනවා කියලා හිතන්නත් එපා. අද බොහෝමයක් මේ අපේ බෞද්ධ සමාජයේ මුල් බැහැගෙන තියෙන අදහසක් තමයි ඕවා කියන ඒවා කොහෙද හාමුදුරනේ කරන්නේ ළමයින්ට සලකන්න තියෙනවා රස්සා කරන්න තියෙනවා බොස්ගෙන් බැනුම් අහන්න තියෙනවා ඔය වැඩ ටික ඔක්කොම කරන්න තියෙනවා ඕක කරන්න කොහෙද වෙලාවක් ඔය යමින් ගමන් දැන් මේ කොයි වෙලාවෙ සුනාමියක් හරි ඇවිල්ලා මේක හොස් ගාලා කඩාගෙන ගියොත් ඔය එකකටවත් වෙලාවක් තියෙනවද අර ඇලෙක්සැන්ඩර් යනකොට මොකද්ද කියලා ගියේ රැස් කරපු එකක්වත් අරන් ගිහිල්ලා නැහැ පින්වතුනි මේ මාර්ගයේ ගවේෂණය කරනකොට අවබෝධ කරගත්ත ලොකු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ මැරෙන සාතිශය බහුතරය සත්‍යය යන්නේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකෙට නෙමෙයි හතර පායේ යන්නේ. ඒක වෙන විදිහ මම මේ දේශනාව තව ටිකක් වෙලා තිබ්බොත් කියලා දෙන්නම්. හොඳට අහගන්න. මෙතන මහා අවුලක් තියෙනවා මේ පැවැත්ම ඇතුලේ. ඒ පැවැත්මේ අවුල ලෙහා ගන්න ධර්මය ගවේෂණය කරන්න ඕනේ. නැතුව මේක කරන්න බෑ. ධර්මය ගවේෂණය කරනවා කියන්නේ වචන පද ටිකක් කියන එකක් නෙමෙයි. අන් අය ගැන නොසවිය යුතුයි. තමා ගැන ගැන තමන්ගේ හිත ගැන වැඩේ තියෙන්නේ අපි පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙන සහ අධ්‍යාපනය ලැබලා ඔක්කොම සමාජානුයෝජනයෙන් අපිට ඇවිල්ලා තියෙන්නේ කවුරු ගැන හොයන්නද අපිට මේ තාක්ෂණයේ ඔය ඔක්කොම උදව් කරන්නේ තමන් දිහා බලාගන්න කියපු දර්ශනයක් තමාව අවබෝධ කරගන්න කියපු දර්ශනයක් පයින් ගහලා පැත්තකට දාලා ඒකේ තියෙන සංස්කෘතික කාරණා සාම්ප්‍රදායික කාරණා ටිකක් විතරක් කර අපි මේක ඇතුලේ කොටු වෙලා ඉන්නවා අපි දන්නෙත් නැහැ. අර කවිය ලෙහෙල ඉන්නම් ඔක්කොටම කලින්. ඔන්න බබෝ ඇතින්නියා. කවුද මේ ඇතින්න? පින්වතුනි මෙතන ඇතින්න කියන්නේ සත්‍යයටයි මේ උපමා කරන්නේ මේ අපේ ආච්චිලා සීලා මේ පැරැන්නෝ. ගල්ලරබේ සිටින්නියා. ගල්ලරබ කියන්නේ සංසාරය. ගලින් ගලට පයින්නියා. පැවැත්ම ඇතුලේ පටිච්ච සමුප්පන්නව හේතුඵල න්‍යාය ඇතුලේ කර්ම ශක්තියත් එක්ක සත්‍යය සසරේ ගමන් කරනවා. ගලින් ගලට පනින්නියා. හැබැයි බඹුට බයේ බඹු කියන්නේ මොකද්ද? කවුද? දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම. දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ බුදු පියාණන් වහන්සේ. දැන් වක්කලි හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ රූපෙට වැඳ වැඳ ඉන්නවා. ඒකට අහනවා වක්කලි ඇයි මේ? මට ඔබ වහන්සේ දැකීම මහත් ප්‍රියක් ඒ නිසා මම ඔබ වහන්සේට වඳිනවා. වක්කලිය කම් නැත එපා කිව්වේ නැහැ. හැබැයි යමෙක් ධර්මය දකී නම් හේමා දකී. මොකද්ද ධර්මය? අන්න ධර්මය ගවේෂණය කරන එක, ධර්මය අවබෝධ කරගන්න එක, තමා පිළිබඳ හොයාගන්න එක, තමන්ගේ හිත වැඩ කරන විදිය, තමන්ගේ හිතේ යථාර්ථය අඳුන ගන්නට ඒ වැඩපිළිවෙල පස්සර දාන එක නෙමෙයි දැන් කරන්න ඕනේ. මේ ඇහෙන වම් වචනයක් නැත්නම් ඒ වචන ටික උපනිශ්‍රය කරගෙන ඔබ උත්සාහවන්ත වෙන්න. මේ පැවැත්මේ තියෙන ගැටලුව අවබෝධ කරගන්න. මොකද්ද පැවැත්මේ තියෙන ගැටලුව? මම සරලව විග්‍රහ කරන්නම්. දැන් අහගන්න. චුට්ටයි කියලා දෙන්න. අපි යනවා මාළු බාන්න. කියලා හිතන්නකෝ. මාළු බාන්නේ යනකොට අපි අරන් යනවා කොක්කකුයි නූලකුයි පිත්තකුයි පොල්ලකුයි මල්ලකුයි. කොක්කක් නූලක් පිත්තක්. ওই ටික අරන් ගියා කියලා හිතන්නකෝ. මාළු බාන්නනේ යන්නේ. දැන් අපි ගිහින් මට කියන්නේ මේ තුන කොක්ක නූල පිත්ත කියන මේ තුන දෙන්නේ මාළුවට සැපද දුකද? සැපද දුකද? සැප දුකනේ දෙන්නේ. දැන් කොක්ක විතරක් නූලේ අමුණලා අපි කොක්ක දානවා වතුරට.
කොක්ක විතරයි දැම්මේ. මාළුවා කයිද? කනවද? නෑ. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? මේකට මොකක්ද අමුණන්න ඕනේ? ඇමක් අමුණන්න ඕනේ. ඇමක් අමුණලා ඉවරලා ඒක දානවා වතුරට. දැන් මාළුවට පේන්නේ ඇම දුකක් විදිහටද සැපක් විදිහටද? දැන් ගිහිල්ලා මේක කෑවට පස්සේ මාළුවට මොකද වෙන්නේ? මට කියන්න වේදනාවෙන් බැලුවොත් වේදනා චෛතසිකයෙන් බැලුවොත් ගැටලුව තියෙන්නේ කොක්කේ නේ? ප්‍රඥාවෙන් බැලුවොත් ගැටලුව තියෙන්නේ. දැන් එහෙනම් මට කියන්න ගැඹුරු දුක අවබෝධ කළ යුතු දුක තියෙන්නේ කොක්කේද ඇමේද? හැබැයි ඇමේ දුක අපිට පේනවද? ඇයි ඇමේ දුක මොකෙන්ද වැහිලා තියෙන්නේ? සැපෙන් වහලා තියෙන්නේ. අපි උදේ ඉඳලා රැ වෙනකම් මොකද්ද මේ හොයාගෙන යන්නේ? දුකද? දැන් එතකොට කෙනෙක් කියනවා මේ හාමුදුරනේ බයිලා ගහන්න එපා අපේ හාමුදුරනේ කොහොමද ජීවත් වෙන්නේ? මට දවසක් මහත්තයෙක් ඇවිල්ලා එහෙම කිව්වා. ඕවා පිස්සුද හාමුදුරනේ කොහොමද දැන් මේ ජීවත් වෙන්නේ? ඔහොම ප්‍රශ්නයක් ඇහුවා මගේ. මං කිව්වා මහත්තයෝ තෝරගන්න හොඳට. මං කියන්නේ ඔයා කරන වැඩ නවත්තන්න කියලා නෙමෙයි. ඔය කරන එක වැඩක්වත් නවත්තන්න එපා. ඔය කරන එකක්වත් නවත්තන්න එපා. තමන් දහම් ශ්‍රවණය කර කර අවබෝධයටපත් වෙන්න උත්සාහවන්ත වෙන්න. ඒකට ඔබට උත්සාහයක් තියෙන්න ඕන. ඒක තමන්ගේ ඌමනාව, තමන්ගේ වීරිය. ඒක බලෙන් කාටවත් දෙන්න බෑ. තමන්ගේ ඌමනාව, තමන්ගේ කැමැත්ත, ඡන්දය, තමන්ගේ කැමැත්ත. දැන් තමන්ගේ කැමැත්තෙන් අපි දකින්න ඕනේ තමන්ගේ අවබෝධය වඩා ගන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ දුක කියන්නේ මොකක්ද? ලෝකයා දුකයි කියන එකට ශාසනයේ දුකයි කියන්නේ නැහැ පින්වතුනි. ශාසනයේ දුක කියන එක දැන් හිතන්නකෝ ඔබට පොළු පාරක් වැදලා සතියක් විතර ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. දුකද සැපද? දැන් ඔය දුක කියන්නේද අපි ධර්මයේ පාවිච්චි කරන්නේ? නෑ, ධර්මයේ දකින්නවා කියන්නේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ එතනින් එහාට ගියපු දුකක් ගැන. දුක්ඛ මූලය අවබෝධ කරන්න ඕනේ. දුක්ඛ මූලයේ මුල තියෙන්නේ ලෝකයා සැපයි කියන වැඩපිළිවෙලට. අන්න ආර්ය ශාසනය කියනවා ප්‍රඥාවෙන් දැකිය යුතු මොකද්ද? මොකද්ද? දුක. කොක්කේ දුක් ටික මොකෙන්ද වහලා තියෙන්නේ? හැම මාළුවට පේන්නේ දුකක් විදිහටද සැපක් විදිහටද? දැන් අපේ අවබෝධය නැති නිසා අපිට හැමදාම මේ ලෝකේ පේන්නෙම ඇසුරු කරන්නෙම යන්නේ කන්නේ බොන්නේ නාන්නේ ඔක්කොම ටික කරන්නේ දුකක් කියලා හිතාගෙනද සැපයි කියලා හිතාගෙනද? දැන් මං කියන්නේ ඕගොල්ලෝ විඳින දුකෙන් මේක දකින්න කියලා එහෙම නෙමෙයි ඈ. ප්‍රඥා ගෝචරව දුක දකින්න කියන එක. දැන් අද දුක කිව්වහම ටක් ගාලා එන අදහස අයියෝ ගුටි කොහේ හරි පොල්ල පාරක් කාපු එකක් හරි නැත්තම් මොකක් හරි වෙච්ච ලොකුම කරදරයක් හරි ඕකනේ දුක කියලා මතක් වෙන්නේ. එහෙමත් දුකක් මේ ලෝකේ තියෙනවා නැත්තේ නෑ. ඒ දුක් ටික වහලා තියෙන්නේ මොකෙන්ද? සැප නැමැති මායාවෙන් වහලාද නැද්ද? දැන් ওই මායාව කොහෙද හටගන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ සංකල්පිත කාමය රාගයයි. කාමය කොහෙද කාමය හටගන්නේ? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම. පේන්න බෑ සාරියක්. මාර සාරිය. මාර කාර්යක. මාර ගෙදර. කාටද මේ කොටු වෙන්නේ? කෙලස් මාරයට කොටු වෙනවා. මෙන්න මේක අඳුනගන්නේ නැති තාක්කල්, ඒක තමන්ගේ හිතේ මේ අවුල අඳුනගන්නේ නැති තාක්කල් කෙලස් වලින් නිදහස් වෙන්න බෑ පින්වතුනි. ඒක නිසා තමයි කිව්වේ අන් අය ගැන නොසෙවිය යුතුයි. ඉරිසියාව, වෛරය, තරහව, කාමය ඔය කියන ඔක්කොම ජනිත වෙන්නේ අනුන්ගේ හිතේ එකක්ද නැත්නම් තමන්ගේ හිතේ එකද තමන්ට දකින්න පුළුවන්. ඒ නිසා තමයි කිව්වේ තමන්ගේ හිත පිළිබඳව සිහිය පවත්වන්න, හිතට වෙන දේ බලාගෙන ඉන්න, අන්න සතිය ප්‍රගුණ කරන්න කිව්වා. සතර සතිපට්ඨානයෙන් ඉන්න කියලා එදා කිව්වේ කුරු රට වැසියන්ට. සතිය ප්‍රගුණ කරන්න කියලා. දැන් තමන්ගේ හිත වැඩ කරන විදිහ හඳුන ගන්න පුළුවන් මේ ලෝකේ එකම జగත කවුද? අන්න ඒකට කල්යාණ මිත්‍රයා ඇසුරේ මාර්ගය තෝරගෙන මේ ගවේෂණය කරන එක තමයි බුද්ධ ශාසනයේ සතිය පවත්වනවා නැත්නම් සතර සතිපට්ඨානය කරනවා කියලා කියන්නේ. තමන්ගේ හිත පිළිබඳ අවබෝධ කරගන්න එක. ඒක කරලා දෙන්න මේ ලෝකේ ඉන්න එකම జగතා කවුද? තමන්ට තමන් ඕක ගෙදර මහත්තයා කරලා දෙන එකක්
හැබැයි මහත්තයා උදව් වෙයි. අපි යම් බණ ටිකක් අහන්න. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමු. මේ වැඩේ කරමු කියලා. එච්චරයි. සමහරට එහෙම උදව් නොකරන කට්ටියත් දැන් එහෙම කට්ටිය අපිට හම්බෙලා තියන්නේ ඇයි? වැද්දන්ගෙන් බණහලා අසත්පුරුෂයන්ගෙන් බණහලා ජේතවනාරාමයට හේවත් මේතන කියන්නේ අර්ථය ගන්න ගැඹුරු අර්ථය. ආර්යයන්ට ගල් ගහලා තියෙනවා නම් අර අතීත අත්බැව්වල වැරදි කරලා තියෙනවා නම් දැන් තමන් ධර්ම අවබෝධයටපත් වෙන්න හදනකොට මාර්ගය මොකද වෙන්නේ? අරින්න දෙනවද වහනවද? ධර්මතාවයෙන්. අන්නේ වැහෙන එක විවෘත කරගන්න තමයි මොකක් තියෙන්නේද? ආමිසය හරියට කරන්න දැනගෙන ඒක නිසා. මොකද ආමිස පූජාව ඇතුලේ අපි කමා කිරීම කරන්න ඕනේ හරියට. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයන් කම මේ බන්තේ. මොකටද කමා කරන්නේ? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට බුද්ධ ශාසනයට සිද්ධ වෙලා තියෙන සියලු අවඩ අසාධාරණයන්ට කමා කරමි කමා වෙත්වා. ඇයි කමා කරන්නේ? තවත් මට මේ සංසාරයේ මේ ගැටලුවට මේ නාස් ලනුවට අහු වෙලා ඉන්න බෑ. මෙතනින් ගැලවෙන්න මට ඥානය පහල කරගන්න ඕනේ. ඒ උදෙසා ආර්ය උත්තමයන්ට වෙලා තියෙන අවඩ අසාධාරණයන්ට කමා කරලා බුද්ධ ශාසනය උදෙසා කරන තමන්ට කරන්න පුළුවන් උතුම කෘතෝපහාරය තමන් හරිහම්බ කරගන්න පඩියකින් තමන් රැස් කරගන්න ධනයකින් අග්‍රම දේ තමයි කොහෙට පූජා කරන්නේද? බුද්ධ පූජාවට පූජා කළා අන්න ආමිසය වඩනවා. ඔන්න ඕක ඇතුලේ හරියට රැගුණොත් එහෙම කරුණා ශාසනය ඒ ඔස්සේ තමයි ප්‍රඥා ශාසනය මක් වෙන්නේද? එළියට එන්නේ. මෙන්න මේ ශාසනික ප්‍රතිපදාව පටලව ගන්න නැතුව කරන එක තමයි බුද්ධ ශාසනය හරියට වඩනවා කියලා කියන්නේ. අද පිරිසක් අන්තගාමී වෙලා ආමිසයට ගහනවා, තව පිරිසක් අන්තගාමී වෙලා ප්‍රතිපත්තියට ගහනවා. දෙපිරිසට මක් වෙනවද අන්තිමට? දෙගොල්ලන්ට මක් කරගන්නවද? අවැඩක් කරගන්නවා. ඒ අවැඩ ඔබලා කරගන්න එපා ජීවිතේට. මේකෙන් කියන්නේ බුදු පියාණන් වහන්සේ කොයි වෙලාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්වතුනි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යරාජානන් වහන්සේලා වටේ අටපිරිකර කදු ගහයි කියලා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් අටපිරිකරක් පූජා කරලා නැත්නම් පූජාවක් කරලා ප්‍රාර්ථනා කරනවා නම් වහවහ ධර්ම මාර්ගය පූර්ණේ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න. දැන් ඒක නවත්තන්න පුළුවන්ද? ඒක නවත්තන්නත් බෑ. ඒ තුල එයා හිත පිහිටවන්නේ තමන්ගේ සසර කෙලවර කරගන්න නම් ඒ පූජාවට වචනයක්වත් කියන්න බෑ. මොකද ඒ තුල එයා මොකද ඇති කරගන්නේ? එයා මොකද්ද ඒ කරගන්නේ? තමන් සංසාරයේ ඇති කරගත්ත ආවරණ ටික අයින් කරගන්න උත්සාහවන්ත වෙනවා වහවහ ධම්ම අවබෝධයටපත් වෙන්නේ. මේ බැලන්ස් එක ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව, කරුණා ශාසනය සහ ප්‍රඥා ශාසනය. ඔය මොන වචනෙන් කිව්වත් හොඳට මතක තියාගන්න මේ හැම පැත්තෙක්ම මේ ශාසනික ප්‍රතිපදාව අපිට උදව් කරන්නේ තමා පිළිබඳ අවබෝධ කරගන්න, ඥාන පහල කරගන්න. තමා පිළිබඳ යථාර්ථය දැනගන්න අවශ්‍ය කරන ධර්මය අවබෝධ කරගන්න. ඒ පරිසරය ටික සකස් කරගෙන උත්සාහවන්ත වෙන්න මේ ශාසනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අද ආමිස පූජාව ඕන තරම් තියෙනවා. ප්‍රතිපත්ති පූජාව කරන දැනුත් වැඩේ මේ දෙක බැලන්ස් කරගන්න හැකියාවක් අපිට අද නැති වෙලා ගිහිල්ලා. ඒක නැති කරගන්න එපා. මං අද මේ දේශනාව කරන්න විශේෂම හේතුව තමයි මෙන්න මේ දෙපැත්තට අන්තගාමී නොවි මේ කාරණාව තෝරගන්න ඔබලට යම්කිසි උපකාරයක් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන තමයි අද දවසේ මේ දේශනාව සිද්ධ කළේ. ඒක නිසා දේශනාව ඇතුලේ කියපු පළවෙනිම කාරණාව තමයි ඔබ බුද්ධ ශාසනයේ ශාසනික ප්‍රතිපදාවට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අපි මෙච්චර කාලයක් වතක් රැක්කනම් ඒක මහා උපනිශ්‍රයයි. හැබැයි වතෙන් නෙමේ ධර්මය අවබෝධ කරන්නේ. ධර්මය අවබෝධ කරගන්නේ තමා පිළිබඳව සොයා ගැනීමෙන්මයි. ඒ වත අපිට මොකද්ද? උපනිශ්‍රයයි. උපනිශ්‍රයයි. දැන් අඟුලිමාල ආවේ පාණාතිපාත හැම සමාදන් වෙලාද? ආලෝකයක්ෂයා. හැබැයි සසරේ ඒගොල්ලේ වත් රැකලා නැද්ද? ඒක නිසා මතක තියාගන්න අපි දන්නේ සසරේ අපි කොච්චර වත් රැකලා තියෙනවද? වතෙන් මේ සිල් වතේ නෙමෙයි මෙතන ගැටලුව තියෙන්නේ. සිල් වත උපනිශ්‍රය කරගෙන අපි සීලයට එන්න ඕනේ. අභ්‍යන්තරික ශික්ෂණයක් ඇති කරගන්න අපිට මොකක් තියෙන්න ඕනේද? ප්‍රඥාව. දැන් ප්‍රඥාව මතු කරනකොට මට කියන්න ඕනේ දුක දකින්න ඕනේ. ප්‍රඥාවෙන් දකින්න දුක දකින්න තියෙන කොක්කේ දෑමේද? දැන් තේරෙන කාරණාව ගැඹුරුයි නේද? අපිට තේරෙන දුකක් තියෙනවා හැබැයි අපිට නොතේරෙන. දැන් තේරෙන තැන ඉඳලා නොතේරෙන තැනට එන්න ඕනේද නැද්ද? අන්න ඒකට පාර කපා ගන්න උදව් කරන ශාසනයට කියනවා කරුණා ශාසනය කියලා.
ඒ පාරේ ගමන් කරනකොට නැගෙන ඥාණයට කියනවා ප්‍රඥා. අන්න ඔය දෙක සමබරව යන්න පින්වතුනි. පැහැදිලිද? දුක දකින්නවා කියන විග්‍රහය තේරුණාද? දැන් මේක තව විග්‍රහ කරගෙන යන්න ඔබලා මේ ධර්මයේ ගවේෂණය කරන්න. ඔබලා හොයන්න. මොකද මම මේ ධර්මයේ ගවේෂණය කරන්න මට පළවෙනි මූල බීජයේ වස්තු බීජයේ සැපෙන්නේ ඉස්කෝලේ 7 වසරේ ඉන්නකොට. මට අද වගේ මතකයි. දවසක් මම ඉස්කෝලේ එනකොට මම පුංචි කාලේ ඉගෙන ගත්ත ඉස්කෝලේ එනකොට මම දකිනවා බිත්තියේ ගහලා තියෙනවා පහවදා හවස අපේ චිත්‍ර සර් ලියලා තියෙනවා බිත්තියේ අනුන් ගැන නොසවිය යුතුයි තමන් ගැන සොයාගත යුතුයි වරහන් ඇතුළත දාලා යටින් දාලා තියෙනවා බුදුන් වහන්සේ කියලා. ඔන්න ඔතන ඉඳලා තමයි අද මේ මෙතන කතා කරන යම් ඔබ ඉදිරියේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම් මෙතනට එනකම් මේ ධර්ම මාර්ගය හොයාගන්න තැනට මම යොමු වුණේ. එතනින් පටන් ගත්තේ. දැන් අවුරුදු 10ක් 12ක ඊටත් වැඩි ඒ ගමනේ ඇවිල්ලා. එතකොට කෙනෙක් මේ මාර්ගයේ එකපාර ඉබේ වැඩෙන එකක් නෙමෙයි. මේක ප්‍රගුණ කරන්න ඕනේ. මේක ප්‍රගුණ කරන ප්‍රතිපදාවක්. ඒ ප්‍රගුණ කරන ප්‍රතිපදාව පස්සට දාන්න එපා ලෝකේ වැඩ ටිකක් අල්ලගෙන. උත්සාහවන්ත වෙන්න. පුළුවන් විදිහට මේක ඇසුරු කරන්න, ධර්මය ඇසුරු කරන්න, පුළුවන් විදිහට ධර්ම ගවේෂණය කරන්න. ඔය මොනවා කිව්වත් තමන්ගේ හිතට ගැලපෙන බණක් නේ කට්ටිය අහන්නේ. රටේ ලෝකේ කොච්චර හාමුදුරුවෝ බණ කිව්වත් තමන්ගේ එහෙම හරි කමන්නේ මේක මක් කරන්නද? තමන් ගවේෂණය කරන්න. ඒ මාර්ගය වඩා ගන්න ඕගොල්ලන්ට පුංචි රුකුලක් දුන්නා මිසක් මට ඔබලගේ මාර්ගය වඩවලා දෙන්න ඒක කරගන්න ඕනේ කවුද? තමන්. ඒක නිසා ආත්ම විශ්වාසය ඇති කරගන්න මුලින්ම තමන් මේ මාර්ගයේ වැඩි යුතුයි මේ මාර්ගය ප්‍රගුණ කළ යුතුයි කියන එක. මොන මාර්ගයද? තමා පිළිබඳ සොයා ගැනීම. එහෙනම් උත්සාහවන්ත වෙන්න තමාට තමා පිළිසරණ කරගෙන තමන්ගේ තියෙන සිතේ ස්වභාවයේ සිතේ යථාර්ථය අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේගේ මාර්ගෝපදේශනය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සසරින් එතර වෙන්න ඉක්මන් වෙන්න. එතකොට සසර ගමන දික් වේද කොට වේද? ඉක්මන්. දැන් කට්ටිය හයියෙන් දුවනකොට ඒ කවුරු හිමින් ඵලයන් කෝච්චිය හැප්පිලා මැරෙයි ඔය යන වේගට ඉක්මන් කොටයි කියලා කියනවනේ. ඒ ලෞකිකාර්ථේ. මොකද්ද ලෝකෝත්තර අර්ථේ? යමෙක් සසරින් ගැලවෙන්න ඉක්මන් වන්නේද ඔහුගේ සසර ගමන දිගයිද කොටයිද? ඉක්මන් කොටයි. දැන් මේ ආච්චිලා කට කහනවටද ඕවා කියලා තියෙන්නේ? නෑ නේ. එහෙනම් ඒවත් තෝරගෙන උත්සාහවන්ත වෙන්න තමන්ගේ ජීවිතේ ධර්මයේ ප්‍රායෝගික කරගන්න. එහෙනම් මේ සිද්ධ කරගත්ත සියලුම කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් උතුම් සිව් අරිසස් ඥාන දර්ශනීය පහල කර ගනිමින් තම තමන්ගේ සදහම් අවබෝධය පූර්ණේ කර ගනිමින් සසරේ යථාර්ථය තෝරා බේරා ගනිමින් සදහම් අවබෝධය සාක්ෂාත් කර ගනිමින් සංසාර දුකින් නිදහස් වීමට මේ සියලු ධර්ම දානමය පින්කම එකසේ හේතු වාසනා වේවා 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 කියලා සෑම දිනම සාදුනාදයක් පවත්වන්න.